අපි කතා කරමු බයිනෝමියල් තියරම් එක ගැන. මේ බයිනෝමියල් තියරම් එක ඇත්තටම දැන් ඕගොල්ලෝ මෙච්චර කල් ඉගෙන ගත්තේ දැන් මේ කෝස් එකේදී ඉගෙන ගත්ත මුල ටික ඇල්ජිබ්‍රා ගැන බේසික් සුළු කිරීම ඔය දේවල් දැන් තමයි ඔයගොල්ලෝ මෙන්න මේකෙන් තමයි ඇත්තටම ප්‍රායෝගිකව ගණිතය භාවිතා කරන්න යනකොට මේක ගොඩක්ම ඕන වෙන තියරම් එකක්. ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව කියන්නේ ඔයාලට මේක යොදලා හොයාගන්න පුළුවන් යම්කිසි කියන්නේ මේක යූස් වෙනවා මොනවාද කැල්කියුලස් වලදී යූස් වෙනවා ප්‍රොබැබිලිටි වලදී යූස් වෙනවා ඒ කියන්නේ ඔයාලට සම්භාවිතාවේදී යූස් වෙනවා කලණයේදී භාවිතා වෙනවා එතකොට මොකද්ද මේ කවුන්ටින්ග්ස් වලදී يعني ඔයාලට මේ කොම්බිනේෂන්ස් වලට මේ බයිනෝමියල් තියරම් එක පාවිච්චි කරලා ගණන් හදන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම මේ ඒ කියන්නේ ප්‍රෙඩික්ෂන් කරනකොට බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක ගැන කතා කරනවා. බයිනෝමියල් ප්‍රෙඩික්ෂන් වලදී කියන්නේ ප්‍රොබැබිලිටි ප්‍රෙඩික්ෂන් වලදී ඒ කියන්නේ අපලට එක්ස්පෙරිමන්ට් එකකදී එන රිසල්ට් ගැන කතා කරනකොට ඒ වගේම තව ඉකොනොමික්ස් වල ප්‍රෙඩික්ෂන් cost calculation cost ඒ වගේ ගොඩක් cost prediction වලදී ගොඩක්ම බයිනෝමියල් තියරම් එක භාවිතා වෙනවා. එතකොට මොකද මේ බයිනෝමියල් තියරම් එක කියන්නේ මොකක් හරි අතර මේකෙදි සරලව වෙන්නේ මොනවා හරි පද දෙකක නිකිලමේ බලයක් තියෙනකොට කොහොමද මේ පද දෙක එක්ස්පෑන්ඩ් කරලා ලියාගන්නේ කියන එක තමයි මේ බයිනෝමියල් තියරම් එකේදී පාවිච්චි වෙන්නේ. මම බයිනෝමියල් තියරම් එක කෙලින්ම දෙන්න මෙතන ඔයාලට මේක තේරෙන එකක් නෑ. අපි ඉස්සෙල්ලා මුලින් දීලා මේකෙන් කියනවා සිග්මා බිඳුවේ ඉඳන් සිග්මා මේක ඇතුලේ r කියලා පදයක් තියෙනවා. r තියෙන ප්‍රකාර ටර්ම් එක තියෙනවා. ඒකේ r ට බිඳුව දාලා n දක්වා යොදා එකතු කරන්නලු. r තියෙන ටර්ම් එක තමයි NCR. මෙහෙමත් ලියනවා. NCR ලියන ඔහොම ලියනවා. NCR මෙහෙම ලියනවා. NR කියලා. හරිද? මේකම මෙහෙම ලියනවා. හරි? සමහර අවස්ථාවල NCR A වල n r B වල r. හරි? මේක තමයි එන බයිනෝමියල් තියරම් එක. හරිද? එහෙනම් දැන් බලමු මේකේ මේ තියෙන ටර්ම්ස් මොනවද කියලා. මේකෙදි මේ NCR කියන්නේ මේක ඩෙෆිනිෂන් එකක්. මේක ඇත්තටම මේ NCR කියන එක හම්බෙන්නේ ඉස්සෙල්ලම ගණිතයේදී කම්බිනේෂන්ස් වලදී. කම්බිනේෂන් කියන්නේ මොනවද? සංයෝජන. හරි. ඒ කියන්නේ යම්කිසි ද්‍රව්‍ය n ගණනකින් r ගණනක් අරගෙන කළ හැකි පිළියෙල කිරීම. කොච්චරද? අපි හිතමු මෙහෙම. ඔයගොල්ලන්ට දැන් කෙමිස්ට්‍රි කරනකොට මොනවාරි සාම්පල්ස් මොනවාරි අපි හිතමු මොනවාරි කෙමිකල්ස් වර්ග 10ක් තියෙනවා. හරි. ටෙස්ට් ටියුබ් 10 කෙමිකල්ස් වර්ග 10ක් තියෙනවා. 10ක් තියෙනවා මෙතන. මේකෙන් 3 ගානේ අරගෙන ප්‍රතික්‍රියා කරලා බලන්න ඕනේ කියලා හිතමු. එතකොට කොච්චර ප්‍රතික්‍රියා ප්‍රමාණයක් ඕගොල්ලෝ කරන්න ඕනද? නැත්නම් 3 ගානේ අරගෙන එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ කියලා. එක්ස්පෙරිමන්ට් වලට ටෙස්ට් ටියුබ් 3 ගානේ තෝරා ගන්න ඕනේ. එහෙනම් කොච්චර එක්ස්පෙරිමන්ට් ප්‍රමාණයක් කරන්න ඕනද කියලා ගත්තොත් ඒක ෆන්ඩමෙන්ටල් වලින් කැල්කියුලේට් කරලා ගත්තාම අපිට එන්නේ 10 ෆැක්ටෝරියල් 10 minus 3 ගාන යන 10 minus 3 factorial and 3 factorial. මේකෙන් එන සුළු කරලා එන එක තමයි ආන්සර් එක වෙන්නේ. මෙන්න මේකට කියනවා 10C3. මේකට එන ෂෝට් ෆෝම් එක තමයි මේක. ඒ කියන්නේ මේකේ ඩෙෆිනිෂන් එක තමයි n factorial n minus r factorial r factorial.
ඒ කියන්නේ දැන් කලින් එක්සැම්පල් එකේදී 10න් 3ක් කරගත්තොත් ඒක උත්තරේ 10 factorial එකේ 10 into 8 into 7 factorial 10 minus 3 කියන්නේ 7 3 factorial එතකොට මේ 7 factorial මෙයා අයින් වෙනවා 3 factorial කියන්නේ 3 into 2 into 1 ඒ කියන්නේ 10 into 8 3 into 2 into 1 එතකොට පහයි 8 වරක් 5 40 දුරෙන් බෙදුනම කියන 5 වරක් 40යි මෙතන 9ක් මම ලියලා නැහැ මොකද බෙදෙන්නේ නැත්තේ එතන 10 9 8 හරි එතකොට මෙතන 9 ඉතුරු වෙනවා නම් 3 වර 3යි 5 වරක් 8 40යි 120 හරිද ටෙක්ස්ට් මෙතන 10ක් තියෙනවා නම් 10න් එක වාරයකට 3 ගානේ අරගෙන කලයේ පරීක්ෂණ ඔක්කොම 120ක් කරන්න පුළුවන් හරිද මේක එතකොට මෙන්න මේක එන්නේ මේ NCR කියන මෙන්න මෙතනින් තමයි මේ C මේකට මෙන්න මේකට කියන short form එක තමයි මේ 10යි C3 කියලා. හරි. ඕකෙන් මේ ගණිතයේදී මෙහෙමයි ගොඩක් එක පැති වලින් ඩෙවලොප් වෙලා ආපු දේවල් එකට එක සම්බන්ධයි. මේ කතාව නවත්තමු දැන්. ඒක නවත්තලා මම ෆැක්ටෝරියල් වල සුළු කිරීම වීඩියෝ එකක් කරේ නෑ ඔයගොල්ලන්ට. මම කියලා දුන්නානේ අමාරුන්ට. හරි. එතකොට මෙතන මේකෙන් NCR කියන්නේ මේක. හරි. ඔන්න ෆැක්ටෝරියල් ඩෙෆිනිෂන් එකක් ලියන්න. n factorial කියන්නේ n into n minus 1 factorial and 0 factorial දෙනවා එකයි කියලා. මේක තමයි factorial definition එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන 7 factorial කිව්වොත් 7 into 6 into 5 into 1 වෙනකම්. ඒවා මේකේ නේ උත්තරේ. එතකොට 8 factorial with 5 factorial වලින් මෙතන දෙනවා 8 7 6 and 5 factorial. දැන් මෙතන 8 7 6 5 3 5 4 3 2 1 කියන ටිකට දානවා 5 factorial. අයියේ යට මේ 5 factorial 5 තියෙන හින්දා. ඒතර මේ දෙක අයින් වෙනවා. නැත්නම් මෙතන ලියුවා මේකත් උඹ expand කරනවා මෙයාත් expand කරනවා. හරිද? එතකොට එන්නේ මේ ටිකේ උත්තරේ. හරි? ෆැක්ටෝරියල් කියන්නේ මේ n ෆැක්ටෝරියල් මම මේව දිහා දෙන්නේ n ඉඳන් මේ ඩෙෆිනිෂන් එක. n ෆැක්ටෝරියල් ගම n ඉඳන් අඩු වෙගෙන යනවා එක වෙනකන් ගුණිත වෙනවා. ඉතින් n ඉඳන් අඩු වෙනකොට n ලියලා n - 1 ගේ ෆැක්ටෝරියල් ලියන්න පුළුවන්. එතකොට n - 1 ආයෙ මෙතන ෆැක්ටෝරියල් එකකොත් n - 1 ෆැක්ටෝරියල් කියන්නේ n - 1 ලියලා n - 2 ගේ ෆැක්ටෝරියල්. ආයෙ n - 2 ගේ ෆැක්ටෝරියල් ලියුවොත් n - 2 වතාවක් n - 3 ගේ ෆැක්ටෝරියල්. ඒ විදිහට මේකෙන් මේ ඩෙෆිනිෂන් එකෙන් අපිට මේක උත්තරේ ගන්න පුළුවන්. හරි? එතකොට නවතිනවා 0 ෆැක්ටෝරියල්. නවතින 0 ෆැක්ටෝරියල් එකයි කියලා දෙනවා. හරි? ඒක මේ තමයි අර්ථය කියන්නේ. එතකොට මේ තමයි NCR කියන එකේ ඩෙෆිනිෂන් එක. මෙතන තියෙන A තමයි මේ තියෙන්නේ B. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සිග්මා. සිග්මා කියන්නේ මෙන්න මෙතන තියෙන පදයට මේ පැත්තම කන්න. සිග්මා කියලා සිග්මත් එක්ක මොකක් හරි පදයක් තිබ්බොත් එහෙම කියන්නේ තෝරලා තේරෙන දේ කියලා සරල වලින් r වෙන r සමාන 1 ඉඳන් 10 වෙනකම් නැත්නම් අපි 5 වෙනකම් ඒ කියන්නේ මොකද්ද මෙතන තියෙන එක්කෙනාට එක දාන්න එකතු කරන්න දෙක දාන්න එකතු කරන්න තුන දාන්න අයි r කියලානේ තියෙන්නේ r කියන තැනට 1 2 3 දාලා 4 දාන්න ඔන්න 5 දාලා නවත්තන්න. ඔන්න ඕක ෂෝට් කරලා ලියා ගන්න
නොටේෂන් එක තමයි මේ සිග්මා කියන්නේ. හරි. දැන් අපි බලමු මෙහෙම. සිග්මා r සමානයි 50 ඉඳන් 200ට 2r plus 1 2r. හරි. මොකද දෙන්නේ? එක 50 ඉඳන් දාන්න එක මෙතන ස්ටාර්ට් එක 50. එතකොට 50 දානවා. හරි. 50 දානවා. එකතු කරනවා. 51 දානවා. එකතු කරනවා. ඕම 200 දාලා නවත්තනවා. ඒ වල උක සුළු කරලා එන එක. ඒ සම්පූර්ණ සීරීස් එකට කියන සීරීස් එක මෙව ලියන ෂෝට් ෆෝම් එක තමයි සිග්මා පාක් කියන්නේ. හරි. එතකොට බලමු දැන් ඔන්න සිග්මා ගැන දන්නවා. තේරුම් ගන්න. හිමින්සරේ තේරුම් ගන්න. දැන් බලමු මේක මොකද මේක ස්පෑන් කරමු. දැන් n දානකොට තේරෙන්නේ නැති හින්දා මම සංඛ්‍යාවක් දාලා ලියන්න. මොකද්ද? ලියමු හරි. a + b ගෙම දන්න එක ලියමු. 3. තියරම් එක දැන් මොනවද? සිග්මා r = 0 to 3. හරි. r බිඳුවේ සිට 3 දක්වා. n කියන්නේ 3 නේ. මෙතන 3 n තියෙන්නේ 3. ab එහෙමමයි. n විතර වෙනස් වෙන්නේ. 3යි cr a වල 3 ඍණ r b වල r. බලමු දැන් මේක ප්‍රසාරණය. මේ තමයි r කියන වැදේ. ඕකට දානවා බිඳුව. බිඳුවේ ඉඳන් 3 දක්වා. සිග්මා කියන්නේ මේ තියෙන එක්කෙනාට සිග්මා දාන්න. මෙයාට සිග්මා දාන්න. මේ තමයි ටර්ම් එක. මේකට දාන්න බිඳුව දාන්න. ඒ කියන්නේ 3c0 බිඳුව දැම්ම a to the power 3 minus 0 b 0. හරි. එහෙනම් මොකද්ද? 3 දාන්න 1 දාන්න 3c1 a 3 minus 1 නෑ r කියන්නේ 1 නේ. તો 3 minus 1 3 minus 1 කියන්නේ 3 minus 1 b 1 3 plus sigma කියන්නේ plus 3 c 2 a 3 minus 2 b 2. හරි. I 3c 3 3 minus 3 b 2. දැන් මේවා හොයාගන්න. 3c0 කියන්නේ 3 factorial 3 minus 0 factorial 0 factorial. ඔකට නෝ 1 කියලා. හරි. 3c1 හොයාගන්න. 3 factorial 3 minus 1 factorial 1 factorial. එතකොට එන්නේ 3 කියලා. ඔන්නම හොයාගන්න. එතකොට මේක මම දැන් ලියන්න. මෙහෙමයි ගන්න. බලන්න දුන්නාම තියරම් එක දාන්න. තියරම් එක දාලා මේක තියරම් එකේ පිටි පිටි මේක ලිව්වා. මේක එක්ස්පෑන්ඩ් කරලා සිග්මා දාලා. එක්ස්පෑන්ඩ් කරලා මේ තියෙන 3c බිඳුව 3c හරි මොනවාරි ncr වලින් එන ඒවා හොයාගන්න මොනවද කියලා. 3c බිඳුව කියන්නේ 1යි. a වල 3යි. b වල බිඳුව කියන්නේ 1යි. 3c කියන්නේ 3යි. a වල 2යි. b 3c 2 කියන්නේ 3යි. ඔයලා බලන්න 3c 2 කියන්නේ 3යි a b වර්ගයක් වෙනවා. 3c 3 ගාම ආයි 1යි. ආයි 1යි. එතකොට තේරෙනවද?
දැන් බලමු. තව එකක් 2x minus 1 7 කියමු. මෙතන තියෙන්නේ 2 දැන් අපි plus minus 1 කොහොමද? මෙයාගේ 7 නේ. දැන් මොකක්ද තියරම් එක? n කියන්නේ කීයද? 7යි. n කියන්නේ 7යි. n කියන්නේ 7යි. a කියන්නේ 2x. b කියන්නේ -1. හරි. මොන කෙලින්ම බයිනෝමියල් තියරම්. කොහොමද? සිග්මා බිඳුවේ ඉඳන් 7ට n දක්වානේ 0 ඉඳන් n දක්වා කියන්නේ 7 දක්වා. 7යි cr a කියන්නේ 2x හරි මොන තියරම් එක දැම්මා. එහෙනම් දැන් මේක එක්ස්පෑන්ඩ් කරන්න. සිග්මා වලින් ප්‍රසාරණය කරනවා. බිඳුව දානවා 7යි c බිඳුවයි 2යි x වල 7යි ඍණ 1 බිඳුවයි. එක දානවා 7යි c 1යි 2යි x වල 4 ඍණ 1යි. ඍණ 1 1යි. 7යි c 2යි 2යි x වල 4 ඍණ 2යි ඍණ 1 2යි. 7යි c 3යි 2යි x වල 4 ඍණ 3 කීයද? 4යි ඍණ 1 3යි. 7යි c 4යි 2යි x වල 4 ඍණ 4යි ඍණ 1 4යි. 7යි c 5යි 2යි x වල කීයද? 2යි ඍණ 1 5යි. 7යි c 6යි 2යි x වල 1යි ඍණ 1 7යි. 7යි c 7යි. නවත්තන්න ඕනේ. බිඳුවේ ඉඳන් 7 දක්වා දාලා නවත්තා. 7 තමයි අන්තිම එක. 2යි x වල බිඳුවයි ඍණ 1 මෙතන 6යි. මෙතන 6යි. මේකේ 7යි. පේනවා? හරි. දැන් මේ ටික හොයා ගන්න ඕනේ. මේවා දැන් සුළු කරන්න පුරුදු වෙන්න. 7යි c ඔයාලට හෙව්වොත් තේරෙනවා 7යි c බිඳුව කියන්නේ 1යි. මේකම සමාන වෙනවා 7යි c 7 හෙව්වොත් ඒකමයි එන්නේ. 7යි c 1 හොයන්න ඒක 7යි කියලා එනවා. 7යි c 6ත් ඕකමයි එන්නේ. හොයලා බලන්න. 7යි c 2 හොයන්න කීයද කියලා. ඒ කියන්නේ 7 ආරෝපිත 4 ඍණ 2 කියන්නේ කීයද? 5 ෆැක්ටෝරියල් 5 ෆැක්ටෝරියල් 2 ෆැක්ටෝරියල්. මේක සමාන වෙනවා 7යි c 5ට. හරි. එතකොට මෙතන ඔක්කොම ටර්ම්ස් තියෙනවා 8ක්. 1 3 5 6 7 8. තව දෙකක් තියෙනවා 7යි c 3 හොයන්න. ඒක හොයපුවම 7 7යි c 6ත් ඒවත් ඔකම එන්නේ. එතකොට මේ යගයන් ටික මෙතෙන්ට දාන්න 2 7 2 x වල 6 2 6 ඒ ටික ඔක්කොම මේකට ආදිශ කරලා මේක හොවලා සුළු කරගන්න පුළුවන්. කොහොම තමයි මේක මේ වගේ අධ්‍යයන තිබ්බම ප්‍රසාරණය කරගන්න කියන එක බයිනෝමියල් එක්ස්පැන්ෂන් එක. මේ NCR දාන්න නැතුව මේක පැස්කල් ත්‍රිකෝණේ පාවිච්චි කරලා මෙන්න මේ කෝෆිෂියන්ට් ටික මෙන්න මේවා හරි මේ C වලින් එන එකේනා හොයාගන්න පුළුවන්. කොහොමද? තියෙන පැස්කල් ත්‍රිකෝණය කියලා. පැස්කල් ත්‍රිකෝණය කියන්නේ මේ වැඩියට ටීමක් ගන්න මේකටම තියෙන එකක් නෙමෙයි. මේක පැස්කල් ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් එක ප්‍රයෝජනයක්. තමයි මේ දීපත ප්‍රසාරණයක් තිබ්බම බයිනරි එක්ස්පැන්ෂන් එකක් තිබ්බම ඒකේ තියෙන කෝෆිෂියන්ට් අංගුණක ටික පැස්කල් ත්‍රිකෝණයෙන් හොයාගන්න පුළුවන්. මම මේ පැස්කල් ත්‍රිකෝණේ අඳිනකම් මම කියන්නම් මොකද්ද මේ
දැන් පැස්කල් ත්‍රිකෝණය කියන එක පැස්කල් කියන කෙනා යුරෝපයේ ගණිතය දැන් මැත්ස් වල තියෙන ඔක්කොම එහෙමම තියෙනවනේ. එතකොට මේ පැස්කල් ත්‍රිකෝණය ඇත්තටම මේ යුරෝපයේ හොයාගන්න කලින් ඉන්දියාවේ චීනේ ඉරාන් වල භාවිතා කරලා තියෙනවා එක එක නම් වලින්. ඉන්දියාවේ ඔයකට කියලා කියනවා අද මහා මේරු පර්වතයේ පඩිපෙළ. එතකොට staircase of mountain Meru කියලා. ඒ වගේ ඉරාන් වලත් මොකද්ද නමක් තිබ්බා කයාන් ට්‍රයැන්ගල් වගේ. මතක නැහැ. මෙන්න මෙහෙමයි එන්නේ පැස්කල්. දැන් පැස්කල් කියන දා දැන් හඳුන්වන්නේ ලෝකෙින්. හරි? ඒක විවිධ දේවල් මේකෙන් හොයාගන්න ප්‍රමේය ත්‍රිකෝණය. මේක නම්බර්ස් සම්බන්ධ කරලා හදාගත්ත එක. එතකොට මෙහෙමයි වෙන්නේ. ඔන්න එක එක දානවා. මේකේ මේ මෙහෙම 0 තියනවා කියලා උපකල්පනය කරනවා. මේ දෙක එකතු කරලා මෙතනින් ලියනවා 1යි. මෙතන 0 තියනවා කියලා උපකල්පනය කළා මෙතනින් ඊ දෙක එකතු කරලා මෙතනින් ලියනවා. මෙතන 0 තියනවා. හරි? ඒ කියන්නේ මෙහෙම 0 තියෙනවා. කියන්නේ හැම සංඛ්‍යාවකම 0 තියනවා කියලා හිතනවා. ඊට මෙහෙම එකතු කරනවා දෙක. මේ දෙක එකතු වුණාම 1යි. මෙතන නෑ හරි. මේ දෙන්න එකතු වුණාම මෙතන මේ දෙන්න එකතු වුණාම මෙතන හරි. ඊට පස්සේ මේ දෙන්න එකතු වුණාම මෙතන 1 මේ දෙන්න එකතු වෙලා 1 ලියනවා. මේ දෙන්න එකතු වෙලා 2 ලියනවා. මේ අය එකතු වෙලා 1 ලියනවා. හරි. ඒ වගේ. දැන් මෙතන හැමතිස්සෙම 1 1 1 එනවා. ඒ කියන්නේ මෙතන 1 ලියනවා. මේ දෙන්න එකතු කරලා ලියනවා. මේ දෙන්න එකතු කරලා ලියනවා. 1 ලියනවා. 1 4 මේ දෙන්න එකතු වෙනාම අපව 4 1 1 5 10 10 4 1යි 5යි 1යි 1 මේ දෙන්න එකතු වුණා 6යි 15යි මේ දෙන්න එකතු වුණා 20යි 15යි 6යි 1යි මේ ගැන කතා කරපු නිසා මම මේ පැස්කල් ත්‍රිකෝණය ගැන පොඩ්ඩක් කියන්න 15යි 21යි 20යි 30යි 35යි 35යි මොනවද තියෙන්නේ හරි කොහොම දැන් මේක ඉවරයක් නැහැ දිගටම යනවා හරිද එතකොට මොනවද දැන් බලන්න මේක රට මේක තියෙන්නේ මේ සංඛ්‍යා ටිකක් පිළියෙල කරලා මේකෙන් විවිධ දේවල් ගන්න පුළුවන් විවිධ ප්‍රයෝජන ගන්න පුළුවන් හරිද බයිනෝමියල් තියරම් එකට يعني දීපද ප්‍රසාරණයක එන සංගුණ ගන්න එක අවස්ථාවක්. මම නිකන් කියන්න මෙතන තියෙන ඔක්කොම එක මේ ඩයගොනල් එක. මේ ඩයගොනල් එක ගත්තාම මෙතන තියෙන ඔක්කොම all integers ටික එනවා මේ ටික නේ. all integers. හරි. මේ ඩයගොනල් එක ගත්තොත් මේ ඔක්කොම තියෙන්නේ මොනවද? මේක තියෙන්නේ මේ ත්‍රිකෝණ සංඛ්‍යා. 1 3 6 10 15 තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා. හරි. ඒ වගේ විවිධ රටා මේක තියෙනවා. මෙහෙම එකතු කරලා ගත්තාම මේක එකතු කරාම තව දේවල් එක දේවල් එනවා. විවිධ දේවල් මේකෙන් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය මේ බයිනෝමියල් තියරම් එකේ මෙහෙමයි වෙන්නේ. A ධන B ගේ n ගත්තාම මේක රටාවල ලියනවා නම් A වල n ඉඳන් A වල n-1 B මේ B වල බිඳුව B A වල n-2 B2 නොහොම දිගට ලියාගෙන යන්න ඕනේ B බිඳුවේ ඉඳන් වැඩි වෙනවා A එන්න අඩු වෙනවා අන්තිමට මොකද්ද A වල බිඳුව ඇවිල්ලා B වල n එනකම් මේක ලියන්න ඕනේ. ඔක තමයි දැන් ඔය බයිනෝමියල් මේක ප්‍රසාරණය කළාම අපිට එන රටාව. මේවා ඒක රටාවෙන් හොයාගන්නේ. يعني A ධන B ප්‍රසාරණය කරනවා. බිඳුව ප්‍රසාරණය කරොත් එන්නේ 1යි. A ධන B එක ප්‍රසාරණය කරොත් A ධන Bමයි. හරි. ඊපස්සේ A ධන B ගේ වර්ගය ගත්තොත් එන්නේ ඔහොම ප්‍රසාරණය කරලා යටින් යට ලියා ගන්න. එතකොට එනවා රටාව. ඒක මේ වගේ. ඒ කියන්නේ අපි තුමු A ධන B ගේ
හත ප්‍රසාරණය කළා කියන්නේ. කොහොමද එන්නේ? A වල 7යි A වල 6යි B A වල 5යි B 2යි A වල 7 6 5 4යි B වල 3යි A වල වද 3යි B වල 4යි A වල 2යි B වල 5යි A B වල 6යි B වල 7යි. හරි. ඊට පස්සේ මේකේ සංගුණක මොනවද මේ ඉස්සරහට එන්න තියෙන ඒවා? ඒවා ගන්න තමයි මේ වැස්කල් චෝරේ තියෙන්නේ. හරි. 7 බලන්න. 7නේ තියෙන්නේ. මේකේ 7 තියෙන එකට එන්න. මේ තියෙන්නේ. මේ ටික තමයි සංගුණක ටික. මේ ටික අරගෙන දාන්න. මෙතෙන්ට 1 මෙතන තියෙනවා 7 මෙතෙන්ට 7 දාන්න 21 තියෙනවා මෙතෙන්ට එනවා 21 දැන් 35 තියෙනවා 35 ආයි 35 තියෙනවා ආයි 21 තියෙනවා ආයි 7 තියෙනවා හරිද තේරෙනවද දැන් මේක තමයි ප්‍රසාරණය මේකේ ප්‍රසාරණය එතකොට මේ මොනවද තියෙන්නේ මේ තියෙන්නේ A ධන B ගේ A ධන B ගේ බිඳුව ගත්තාම එන ප්‍රසාරණයේ සංගුණක A ධන B ගේ 1 ගත්තාම එන ප්‍රසාරණයේ සංගුණක තමයි මේ තියෙන්නේ මොකද්ද A ධන B ගේ වර්ගය ගත්තාම එන ප්‍රසාරණයේ සංගුණක මොනවද A වර්ග ධන 2යි AB ධන B වර්ග මේ 1 2 1 A ධන B ගේ 3 ගත්තාම තුන්වෙනි බලය ගත්තාම මේ තමයි මොකද්ද n වෙනි ටර්ම් එක n වෙනි බලය ගත්තාම එන ප්‍රසාරණයේ සංගුණක වෙන්නේ මෙන්න මේ මෙතනින් n හොයාගෙන බිඳුව 1 2 3 4 5 6 7 8 ඔහම ඒ අදාළ n එකට අදාළ රෝ එක අරගෙන ඒ රෝ එකේ තියෙන කෝඑෆිෂියන්ට් තමයි ඒ එක්ස්පැන්ෂන් එකේ කෝඑෆිෂියන්ට් එන්නේ හරිද ඔහමයි පැස්කල් ත්‍රිකෝණය පාවිච්චි කරලා අපිට නිකන් ප්‍රසාරණය ලියන්න පුළුවන් ඒකෙදි ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ මේ බල ටික යෙදෙන රටාව අඳුර ගන්න ඕනේ කෝඑෆිෂියන්ට් ලියන්න මේ පැස්කල් ත්‍රිකෝණය ලියලා ගන්න පුළුවන් වෙනවා ඔයිට වඩා ලේසි බයිනෝමියල් තියරම් එක කෙලින්ම දාලා කරන එක හරි තමම මේ පැස්කල් ත්‍රිකෝණය ගැන කතා කරගෙන තව දෙයක් කියන්න අපි හිතමු පැස්කල් ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් ඔයගලන්ට මොකක් හරි probability එකක් ඔක බයිනෝමියල් එක්ස්පැන්ෂන් එකෙන් ගන්නත් පුළුවන් probability එක හරි අපි හිතමු මෙහෙම එකක් මොකක් හරි අර කලින් ගත්තා වගේම එක්ස්පෙරිමන්ට් එකක් ගමු ඔයගලන්ට තේරෙන කෙමිස්ට්‍රි එකෙන් මොකක් හරි සාම්පල් 7ක් තියෙනවා සාම්පල් 7කින් වරකට සාම්පල් අපි හිතමු 4 ගානේ අරගෙන ටෙස්ට් කරනවා. එතකොට කොච්චර ටෙස්ට් ප්‍රමාණයක් කරන්න ඕනේද? සාම්පල් 7ක් තියෙනවා. වරකට 4 බැයි වෙනස් ඒවා 4ක් අරගෙන ටෙස්ට් කරනවා. කොච්චර ටෙස්ට් ප්‍රමාණයක් කරන්න ඕනේද කියන එක. සාම්පල් 7යි එක් වරකදී ටෙස්ට් කරනවා 4ක්. ටෙස්ට් කරනවා 4ක්. එක වරකට 4ක් තෝරගෙන ටෙස්ට් කරනවා. ඒ වගේ එතකොට වෙනස් ටෙස්ටිං කීයක් කරලා ටෙස්ටිං වෙනස් ඒවා කීයක් කරන්න පුළුවන්ද කියන එකට උත්තරේ ගත්තොත් ඒගොල්ලෝ වන්න වෙන්නේ. මෙන්න මේ 7 තියෙන ඉඳන් 7 වෙනි මේකෙන් උගියා 7ට ආවා. 7 බිංදුව 1 2 3 4 මෙන්න උත්තරේ ඒතකොට 35 මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලට සාම්පල් 7ක් තියෙනවා නම් 4 ගානේ අරගෙන ටෙස්ට් කරලා වෙනස් ටෙස්ටිං 35ක් ඔයගලන්ට විවිධ ටෙස්ටිං 35ක් ලබා ගන්න පුළුවන්. මේ වගේ ඒකේ. හරි. ඔන්න ඔමයි. එතකොට බයිනෝමියල් තියරම් එක තව යොදන හැටි තියෙනවා. දැනට අදට මේක මේ බයිනෝමියල් තියරම් එක මොකද්ද කොහොමද මේ ස්පෑන් එක කරන්නේ කියලා විතර බලාගන්න. ඊට පස්සේ අපි ඔකේ ගණන් හදන හැටි ගැන වෙනම කතා කරමු. ඊළඟට අදට මේ ටික තේරුම් අරගෙන මේක ප්‍රැක්ටිස් කරන්න එක එක දේවල් ලියලා ස්පෑන් කරගන්න. හරි. එහෙනම් අදට